සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ථ කතමෝ සම්මා සංකප්පෝ නික්කම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති සම්මා සංකප්පෝති. ශ්‍රද්ධා සම්පන්න කාරුණික සුපින්වත්නි, අදත් නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedana කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා කුවේට් රටේ රැකියාවේ නියුතු පී.ඩබ්ලිව්. නිශාන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබටත් තථාගත ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනය ලැබේවා. සියලු දුක් කරදර බාධක සියල්ලක්ම දුරු වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, මේ වෙසක් සමය තුළ විශේෂයෙන් අප දන්නවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්විච්ච අවස්ථාව වෙසක් පුර 15ක පොහොය දවස. මේ දිනය පින්වත්නි අපි දන්නවා විශේෂයෙන් මුළු මහත් ලෝකවාසී සත්වයාගේම හිතසුව පිණිස තථාගතයන් වහන්සේ පහළ වීම, විශේෂයෙන් මේ සංසාර දුකින් නිදහස් කරලීමට අවශ්‍ය කරන මඟ ලෝකයට විවෘත කරපු අවස්ථාව. ඒ නිසා අපි තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය අනුගමනය කරන මොහොතේදී අද අපි මේ දේශනාව සඳහා මා පාදක කරගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි දැක්වෙන දෙවෙනි සංකල්පය. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන කාරණාව තමයි අද මේ දේශනාවේදී ඔබට මේ දේශනාව පුරාවටම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අප දන්නවා මේ ජීවත් වෙන කාල පරිච්ඡේදය ඊතරම්ම යහපත් වූ කාල පරිච්ඡේදයක් නෙවෙයි. අපේ රටේ ජීවත් වෙන බොහෝ දෙනෙක් විවිධ පීඩාවන්ට තමන්ගේ ජීවිතේ ගොදුරු වෙලා බොහෝ වෙලාවට ජීවිත අපේක්ෂාවන් අප දන්නවා සාමාන්‍ය වශයෙන් ගත් විට බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව අපේ ජීවිත තුළ අවිනිශ්චය සහගත ස්වභාවයක් තිබෙන්නේ. ස්ථිර සාරයයි කියලා යමක් ලෝකයේ තුළ ප්‍රකාශයට පත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබට මා නිතරම සඳහන් කරන ආකාරයකට මේ අපි ජීවත් වෙන්නේ කාල විපත්ති කාල පරිච්ඡේදයක. ලෝකේ මහා විපරිත ස්වභාවයක් ඇතිවිච්ච අවස්ථාවක්. විශේෂයෙන් ලංකාවේහි විපරිත ස්වභාවයක් ඇතිවිච්ච අවස්ථාවක්. අධාර්මික පාලකයන්, අධාර්මික පරිපාලනය, ඒ වගේම නොයෙක් ආකාරයේ දූෂණ, වංචා බොහොමයක් දේවල් මේ ශ්‍රී ලංකාවේහි ග්‍රහණයට ලක්විච්චි, අපේ ජීවිත ග්‍රහණයට ලක්විච්චි කාල පරිච්ඡේදයකයි අපි මේ ජීවිතේ ගත කරන්නේ. එතකොට අපිට පේනවා මෙවැනි කාලවකවානුවක් තුළ බොහෝ දෙනෙකුගේ ජීවිතයේ තුළ අසහනකාරී ස්වභාවයක් තිබෙනවා. මානසික සංහිඳියාවක් ඇත්තේ නැහැ. පීඩනයකට අහු වෙලා සිටින්නේ. මේ තියෙන ස්වභාවයේ தත්ත්වයේ තුළ
අපට ඊ타මත්ම වැදගත් වෙනවා ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය. ඔබ දන්නවා පින්වත්නි, නාථකරණ ධර්ම කොටාසයන් තුළ අප නිරන්තරයෙන්ම ඔබට දේශනා කරන්නේ මේ ලෝකයේ තුල ජීවත් වන මිනිස්සු නොයෙක් විදියෙහි පීඩාවන්ට පත් වුණාට පස්සේ ඔවුන් එක්තරා ආකාරයකට අනාථයන් බවට පත් වෙනවා. ඒ නිසා අනාථ භාවයකට පත්වෙච්ච මිනිසෙකුට හැමදාමත් ජීවත් වෙන්නේ ජීවත් විය යුතු වන්නේ දුක්ඛ සහගත ස්වභාවයෙන් යුක්තව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා යම්කිසි කෙනෙක් Tamanගේ ධර්ම මාර්ගය නිසියාකාර විදියට හදාගෙන තිබෙනවා නම්, ගුණ කරගෙන තිබෙනවා නම්, එය Tamanගේ ජීවිතයට සම්බන්ධ කරගත්තට පස්සේ Tamanගේ ජීවිතයේහි අනාථයෙක් විදියට ජීවත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. අප බලන්ට මේ කාරණාවන් පිළිබඳව විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සදාතනික වටිනාකමක් තිබෙන කාරණාවක්. ඉතිහාසයේ ජීවත් වෙච්ච මිනිසුන්ට මේ ධර්මය Tamanගේ ජීවිතයට ප්‍රයෝජනට ගත්තා. වර්තමාන ලෝකයේ තුල ජීවත් වන සෑම මිනිසෙකුටම කිසිදු ભેදයකින් තොරව මා සඳහන් කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ජාත්‍යාගම් ભેදයකින් තොරව ඕනෑම කෙනෙකුට Tamanගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. අනාගත ලෝකයේ තුල පහළ වෙන යම් සත්ත්ව කොට්ටාසයක් සිටිනවාද, ඒ සියලුම සත්ත්ව කොට්ටාසයන්ට එකසේම ගලප ගන්න පුළුවන් ඊ타මත්ම වටිනා වූ ධර්ම කාරණාවක් විදියට, එහෙම නැත්නම් ඊ타මත්ම වටිනා වූ කොට්ටාසයක් විදියට අපට මේ දේශනාව පින්වත්නි විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. බුදුරි ලෝකයට පහළ වෙලා මිනිසුන්ට ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කළේ මිනිස්යාගේ ජීවිතය තුළ තිබෙන අන්ධකාර ස්වභාවය නසාලන්නට. මුළු මහත් ලෝකයේම ජීවත් වන මිනිස්සු අපට පේනවා එක්තරා ආකාරයකට අන්ධකාරයකට යොමු වෙලා ජීවිතය ගත කරන්නේ. වර්තමාන ලෝකයේ තුළ ජීවත් වන අපි බොහෝ දෙනෙක්, අපේ රටේ පාලකයන් ප්‍රමුඛ කොට ඇති බොහෝ දෙනෙක් එක්තරා ආකාරයකට අන්ධකාරයකට ගොනු වෙච්ච ස්වභාවයක් තුළයි ජීවිතය ගත කරන්නේ. ධර්මයේ ජීවිතයට ලං වෙලා නැහැ. ධර්ම මාර්ගය ඊටමත් මොහොතින් අවබෝධ කරගත්ත කෙනෙකුට, ධර්මයට සමීපිච්ච කෙනෙකුට මේ ජීවිතය තුළ තිබෙනා වූ වටිනාකම, ඒ වගේම ඒ තුළ තිබෙනා වූ නිස්සාර ස්වභාවය, බොහොමයක් දේවල් අවබෝධ කරගන්න විට පින්වත්නි අපට අත්හැරීමේ පුරුද්ද අපට අපේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. අපි අද මේ දේශනාවේදීත් ඒ කාරණාවන් පිළිබඳව අපි ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සම්මා සංකප්පයේ පිළිබඳව විග්‍රහ කරන්නට මත්තෙන් මා වඩාත් කැමැති පින්වත්නි සංයුත්ත නිකායේ සග්ඝාතක වර්ගයේ සඳහන් වන උට්ටි කියලා කියන සූත්‍ර දේශනාවෙහි පුංචි පාද කීපයක් ඔබට මේදී පැහැදිලි කරලා දෙන්න. විජ්ජා උපතතං සිට්ඨා අවිජ්ජා නිපතතං වරා සංඝෝ පවචමානානං බුද්ධෝ පවදතං මරෝති. ඊ타මත්ම ਸਰවකාලීන වටිනාකමක් තිබෙන බුද්ධ වචනයක් පින්වත්නි මෙතන සඳහන් කරලා තිබෙන්නේ. මෙතනදී පෙන්නනවා විජ්ජා උපතතං සිට්ඨෝ අවිජ්ජා නිපතතං වරං. මේ විද්‍යාව අවිද්‍යාව කියලා කියන වචන දෙක ඊ타මත්ම වටිනවා. නැගින දේවල් අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ විද්‍යාවයයි කියලා කියනවා. පහළට වැටෙන දේවල් අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ අවිද්‍යාවයයි කියලා කියනවා. මෙතනදී මේ විද්‍යාවයි කියලා සඳහන් කරන්නේ වෙන කිසිවක් නෙමෙයි, මේ ලෝකයේ තුල තිබෙනා වූ ඇත්ත ස්වභාවයේ தත්ත්වය. කෙටින්ම සඳහන් කළොත් පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඇති කරගන්නා වූ අවබෝධය. මේ ලෝකයේ තුල තිබෙනා වූ යථා ස්වභාවය කිසියම් කෙනෙක් අවබෝධ කරගන්න විට ඔහුගේ ජීවිතය යම් විදියකින් ඉහළ තලයකට යන විට, මානසික වශයෙන් ඉතාමත් ඉහළ තලයට යන විට, ඔහුට මේ ලෝකයේ යථාර්ථය අවබෝධ වෙන විට ඔහුගේ අකුසලයේ පහළට ගමන් කරනවා. එහෙම නැත්නම් අවිද්‍යාව පල්ලෙහාට ගමන් කරනවා. දැන් අපිට පේනවා ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු විද්‍යාවත් අවිද්‍යාවත් කියලා කියන කාරණා දෙක මැද තමයි ජීවිතය ගත කරන්නේ. එක්තරා ආකාරයකට දෝලණය වීමක් සිදු වෙනවා. විද්‍යාව කියලා කියන්නේ දැනීම අවබෝධය, ඒ දැනීම අවබෝධය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධය, ඒ දැනීම කියලා කියන්නේ ලෝකයේ තුල තිබෙනා යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. අවිද්‍යාව කියලා කියන්නේ මේ සියලු කාරණාවලින් ප්‍රතිපක්ෂයේ තිබෙන කොටස නොදැනීම කියන කාරණාව. ඒත් අපිට පේනවා ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ මිනිසු ජීවිතේ ගත කරන්නේ පින්වත්නි එක්තරා ආකාරයකට නොදැනීමක් තුළ. මේ නොදැනීමක් තුළ ජීවිතේ ගත කරන නිසා තමයි බොහෝ වෙලාවට ලෝකයේ තුල පුජ්‍යලයාගේ ජීවිතයේ තුල විවිධ ස්වරූපේ ගැටුම්කාරී ස්වභාවයන්, අසහනකාරී ස්වභාවයන්,
ඒ වගේම අතෘප්තිකර ස්වභාවයන් ලෝකයේ තුල ගොඩනැගිලා තිබෙන්නේ. ඔබට ඔබේ ජීවිතය තුළ ගොඩනැගිලා තිබෙන්නේ. ඒ නිසා අපි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ මේ මිනිස්යාගේ ජීවිතය එහෙම නැත්නම් මනුස්ස චිත්ත සංතානයන් අන්ධකාරය දුරු කරලා ආලෝකය ඇති කරන්න පුළුවන් ධර්මයක්. අපි බෞද්ධයන් විදියට යම්කිසි කෙනෙක් අපි සලකනවා නම් බෞද්ධ පාලකයන් විදියට අපි සලකනවා නම් ඔබ මේ විද්‍යාවත් අවිද්‍යාවත් කියලා කියන කාරණාවන් දෙක ඉතාමත්ම හොඳින් දැනගත යුතු වෙනවා. විද්‍යාව දැනීම අවබෝධය ඔබේ ජීවිතය තුළ ඇති කරන විට ඔබ අන්ධකාරයෙන් පලා යනවා. ඔබ සොයාගෙන යන්නේ ඔබේ ජීවිතය තුළ ආලෝකයයි. අපට පේනවා ලෝකයේ තුළ ජීවත් වෙන බොහෝ මිනිස්සු අන්ධකාරයේම ගැලිලා අන්ධකාරයේම අතරමං වෙලා සසරක් නැතුව හසරක් නැතුව මේ ජීවිතේ ගත කරන ස්වභාවය. ඒ නිසා එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාමත් වටිනවා. හේතුව මොකද භාග්‍යතුන් වහන්සේ අපිට මේ නිවන් මඟ සකස් කර ගැනීමේදී අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනාවේදී අපිට පේනවා සීල සමාධි ප්‍රඥා කියලා කියන කොටස් තුනක් යටතේ තමයි ප්‍රධාන වශයෙන්ම අපිට මේ දේශනාවේදී පැහැදිලි කරගන්න එහෙම නැත්නම් පැහැදිලි කරලා තියෙන්නේ. එතනදී පේනවා අපිට මේ මැදුන් පිළිවෙත එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් උතුම් මාර්ගයේ තුලදී වැදගත් වෙන කාරණාවන් දෙකක් තිබෙනවා පින්වත්නි. ඒ කාරණාවන් දෙක ඔබට ඉතාමත්ම කෙටියෙන් මම සඳහන් කරලා මාතෘකාවට යොදාගත් කාරණාව පිළිබඳව තමයි අද විශේෂයෙන්ම අවධාරණය කරන්නේ. මෙහිදී අපිට පේනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරන්නේ අත වශයෙන්ම පුජ්‍යලයාගේ විමුක්තිය. එහෙම නැත්නම් පුජ්‍යලයක් විතර ගත්තට පස්සේ ඒ පුජ්‍යලයාගේ විමුක්තිය පෞද්ගලික වශයෙන් ගත්තට පස්සේ පුජ්‍යලයාගේ විමුක්තිය පිළිබඳව සලකනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සමාජ විමුක්තිය කියලා කියන කාරණාවන්. මෙන්න මේ කියන කාරණාවන් දෙකම ඒ කියලා කියන්නේ ඔබට ඔබේ ජීවිතයේ තුල තිබෙන දියුණුවත් විමුක්තියත් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සමාජය තුල තිබෙනා වූ විමුක්තියත් කියලා කියන මෙන්න මේ කියන කාරණාවන් දෙකම අපට පේනවා ඒකාබද්ධ කරලා සකස් කරගත්ත වැඩපිළිවෙලක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලද තිබෙන්නේ. බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී අපට පේනවා සම්මා සංකප්පය කියලා කියන කාරණාව ඉතාමත්ම වැදගත් වෙනවා. ඇයි මේ සම්මා සංකප්පය කියලා කියන කාරණාව පින්වත්නි අපිට වැදගත් වෙන්නේ? හේතුව මොකද සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන මේ කාරණා දෙකේදීම පැහැදිලි කරන්නේ ප්‍රඥාව පිළිබඳව. ප්‍රඥාව කියලා මෙතනදී මා සඳහන් කරන්නේ අත වශයෙන්ම පුජ්‍යලීකුගේ තිබෙන්නා වූ චින්තනය සකස් වීම පිළිබඳව. මේ කියන වචනය කෙනෙකුට තරමක් දුරට බරපතල වෙන්න පුළුවන්. නමුත් අපිට පේනවා අපි හිතන පතන දේ කොහොමද අපි වෙනස් කරගන්නේ? අපි ලෝකයේ දිහා බලන ස්වභාවය කොහොමද වෙනස් කරගන්නේ? අපට අපේ ජීවිතය කොහොමද අපි වෙනස් කරගන්නේ? එතකොට අපි අපේ ජීවිතය තුළ අන්ධකාරයක් තිබෙනවා නම් ඒ අන්ධකාරය නැති කරලා ආලෝකයේ ජීවිතයට ඇති කරගන්නේ කොහොමද කියලා කියන මේ මානසික ස්වභාවය මේ චින්තනය තමයි පින්වත්නි සකස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ලෞතර භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ. බලන්න මා ඔබට සඳහන් කළේ හේතුව මොකද මේ සම්මා සංකප්පය කියලා කියන කාරණාව අතිශය වැදගත් වෙනවා වර්තමාන ලෝකයේ තුල ජීවත් වන අපි සෑම දිනාටම. භාග්‍යතුන් වහන්සේ දේශනාවේදී පැහැදිලි කරනවා තත්ත ඛතමෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති සම්මා සංකප්පෝ යනාදි වශයෙන් පැහැදිලි කරනවා. මේ ආරෂ්ඨාංගික මාර්ගයේදී අපි දැනගත යුතුම ප්‍රධානතම කාරණාවක් තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. මේ සම්මා සංකප්පේදී අපි දැනගත යුතු තවත් අතුරු කාරණාවන් තුනක් පිළිබඳව මෙතනදී පින්වත්නි පැහැදිලි කරනවා. ඒ තමයි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප කියලා කියන කාරණා තුන. මෙතනදී බලන්ට සංකප්ප කියලා කියන වචනේ කුමක්ද කියලා. ඇත්ත වශයෙන්ම සංකප්ප කියලා කියන්නේ යහපත් වූ කල්පනාව කියලා කියන එක. ඒකට යහපත් වූ සිහි කල්පනාව කියලා කියන එක. එතකොට අපිට පේනම මේ යහපත් වූ සිහි කල්පනාවයයි කියලා මෙතනදී අවධාරණය කරන විට ඊ타මත්ම පැහැදිලිව දකින්න පුළුවන් කාරණාව තමයි අපේ අර මනස සකස් වීම. එහෙම නැත්නම්
චින්තනයේ සකස් වීම කියලා කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරන්න පුළුවන්. සම්මා සංකප්ප කියලා කියන්නේ යහපත් වූ කල්පනාව. එතකොට යහපත් වූ කල්පනාවක් තිබෙනවා නම් මේකේ තවත් පැත්තක් තිබෙනවා. ඒ තමයි මිච්ඡා සංකප්පය කියලා කියන්නේ. මිච්ඡා සංකප්පය කියලා කියන්නේ වැරදි කල්පනාව. එතකොට අපිට පේනවා වර්තමාන ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ දෙනෙක් මෙන්න මේ යහපත් වූ කල්පනාවත් ඒ වගේම වැරදි කල්පනාවත් කියලා කියන කාරණා දෙක තුල තමයි ජීවිතේ ගත වෙන්නේ. මා ඔබෙන් අහන්නේ ඔබට ඔබේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම පවතින්නේ යහපත් වූ කල්පනාවද එසේ නැතොත් වැරදි කල්පනාවද. දැන් අපි පින්වත්නි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මේ යහපත් වූ කල්පනාව කියලා කියන්නේ මොකක්ද, ඒ වගේම වැරදි කල්පනාව කුමක්ද කියලා කියන කාරණාව. මේ එක කාරණාවක් විග්‍රහ කරන විට ඊට තියෙන ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අනිත් සංකල්පයෙන් පින්වත්නි අපිට පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ නිසා අපි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මේ යහපත් වූ කල්පනාවත් අයහපත් වූ කල්පනාවත්. ලෝකයේ තුල මිනිස්සු ජීවිතය ගත කරන විට මෙන්න මේ ප්‍රභේදය එහෙම නැත්නම් මේ බෙදීම නිසියාකාර විදියට අවබෝධ කරගන්නට බැරි වුණාට පස්සේ තමයි ලෝකයේ තුල විශාල කලබගැනියක් ගොඩනගෙන්නේ. ඒ විතරක්ම නෙමෙයි පුජ්‍යලයාගේ චිත්ත සංතානය තුල එක්තරා ආකාරයකට මහා ගැටලු සාගත ස්වභාවයක්, අසහනකාරී ස්වභාවයක් ගොඩ නැගෙන්නෙත් මෙන්න මේ කියන සංකල්ප දෙක පැහැදිලි වශයෙන්ම තේරුම් ගන්නට බැරිකම නිසාම. දැන් අපි මොකක්ද මෙතනදී තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ? ප්‍රධානතම කාරණාව තමයි මිච්ඡා සංකප්පයේ විදියට වැරදි සංකල්පයක් විදියට පෙන්වා දෙන කාරණාව කුමක්ද කියලා කියන එක. මෙතනදී කාරණා තුනක් තිබෙනවා. ඔබට මා මුලින් සඳහන් කළා සම්මා සංකප්පේදී ප්‍රධාන වශයෙන්ම නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප අපට අපේ ජීවිතය තුළ ඇති කරගත යුතුම වටිනාම සංකල්පනා තුන, පුරුදු කරගත යුතු සංකල්පනා තුන. ඊට පෙරතුරුද්ද වශයෙන් තමයි අපි සඳහන් කරන්නේ මිච්ඡා සංකප්පයේ විදියට. මිච්ඡා සංකප්පයේ විදියට සඳහන් කරනකොට කාම සංකප්පයත්, ව්‍යාපාද සංකප්පයත්, විහිංසා සංකප්පයත් කියලා කියන කාරණා තුන පිළිබඳව විශේෂයෙන් අපි අවධාරණය කරන්න අවශ්‍ය වෙනවා. බලන්න එතකොට නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා කියන මේ කාරණා තුනේහි ප්‍රතිවිරුද්ධ පැත්ත, එහෙම නැත්නම් විරුද්ධ පැත්තකට තියෙන එක. එහෙම නැත්නම් බොහෝ වෙලාවට මනුස්ස ජීවිතයේ තුළ ප්‍රධාන වශයෙන්ම ගෙතිලා තිබෙන, එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන්ම ගොනු වෙලා තිබෙන කාරණා තුන තමයි කාම සංකප්පයත්, ව්‍යාපාද සංකප්පයත්, විහිංසා සංකප්පයත් කියලා කියන කාරණා තුන. දැන් පින්වත්නි අපි බලන්ට මේ ලෝකයේ තුල මේ කාම සංකප්පය කියලා සඳහන් කරන්නේ කුමක්ද? මේ කාම සංකප්පය නිසා තමයි ලෝකයේ තුල මිනිස්යාගේ ජීවිතයේ තුල මහා අසහනකාරී ස්වභාවයක් තිබෙන්නේ. වර්තමාන ලෝකයේ තුල උනත් මේ සමාජය තුල තියෙන අසහනකාරී ස්වභාවය මතුවලා තිබෙන්නේ මේ කාම සංකල්පය නිසාම. එහෙම නැත්නම් අපේ ජීවිතය කාමයෙන් තෘප්තිමත් කරන්නට අවශ්‍යයයි කියලා කියන හැඟීම නිසා තමයි මේ කලබලකාරී ස්වභාවය ඇති වෙලා තිබෙන්නේ. එපමණක්ම නෙමෙයි පින්වත්නි, සාංශාරික වශයෙන් මේ පැවැත්ම, එහෙම නැත්නම් මිනිස්යාගේ සාංශාරික වශයෙන් ඉපදී මෙරි යන ගමනට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මේ කාම සංකල්පයමයි. මොකක්ද මේ කාම සංකල්පය කියලා කියන්නේ? ඔබ දන්නවා නිරන්තරයෙන්ම අපට අපේ ජීවිතයේ තුළ, ලෝකයේ තුළ මිනිසු හොයන කාරණාවක් තිබෙනවා. ඔබ රැකියාවක් කරන්නේ ඇයි? ඒ වගේම ඔබ මහන්සියලා වැඩ කරන්නේ ඇයි? ඒ වගේම ඔබ මුදල් ඉතුරු කරන්නේ ඇයි? ඇයි ඔබ තනතුරු ප්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ ඇයි? මේ සියල්ලක්ම තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතයේ තුළ එක්තරා ආකාරයකට මානසික සම්තෘප්තියක් ඇති කරගන්නට. ඒ මානසික වශයෙන් ඇති කරගන්නා වූ සම්තෘප්තිය කියලා කියන්නේ පින්වත්නි, භෞතික වශයෙන් මිනිස්සෙක් ලෝකයේ තුල මේ තියෙන දේවල් වලින් තෘප්තිමත් භාවයට පත් වීම. අපට පේනවා ඇත්ත වශයෙන්ම මේ මානසික වශයෙන් මිනිස්සෙක් ඇති කරගන්නා වූ භෞතික ලෝකයේ තුල ඇති කරගන්නා වූ යම් කාරණා වලින් ඔහුට තෘප්තිමත් භාවයට පත් වෙන්න ඔහු සූදානමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතයේ තුල තියෙන ඉන්ද්‍රිය පහක් විතර සලකන, අපේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියලා කියන මේ ෂඩ් ඉන්ද්‍රිය, එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය හයක් පිනවීම සඳහා තමයි
මනුෂ්‍යයා තමන්ගේ ජීවිතයේ තුළ නිරන්තරයෙන්ම අනවතර අරගලයක නිරත වන්නේ. ඔබ ලක්ෂ ගණනාවක් කෝටි ගණනාවක් පින්වත්නි මේ ලෝකයේ තුළ ඔබ මිලමුදල් හම්බ කරන්නේ එක්කෝ ඔබ කන්ට, එක්කෝ ඔබ ඇස් දෙකින් දැකලා සතුටු වෙන්න, එක්කෝ ඔබේ ගඳ සුවඳ ඇති කරගන්නට, එහෙම නැත්නම් කනට මිහිරි වූ දෙයක් ඔබට ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. වෙන කිසිදු දෙයක් ඇත්තේ නැහැ. මිනිස්සු නොයෙක් ආකාරයේ මහන්සියලා මේ සියලුම දේවල් ජීවිතය තුළ ඇති කරගන්නේම ඔන්න ඔය කියලා කියන ප්‍රධානතම ඉන්ද්‍රියන් 6 පිනවීම සඳහාමයි. හැබැයි මේකේ කෙලවරක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේනවා ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ තුල අපි බාහිර වස්තුන් එක්ක ගනුදෙනු කර ගැනීමේදී අපට අපේ ජීවිතයට අපේ මනසට ඇති කරගන්නා වූ ග්‍රහණයන් තුල ඇති කරගන්නා වූ අරමුණුත් එක්ක අපි ඇති කරගන්නා ගනුදෙනුව තුල තමයි අපේ කාම සංකල්පයේ වඩාත් බලවත් තත්ත්වයට වර්ධිත තත්ත්වයට පින්වත්නිපත් වෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ තුල හැම වෙලාවක් තුලදීම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ මේ ලෝකයේ තුල කිසියම් මිනිසෙක් ඇලීමක් ඇති කරගන්නවා නම් ඒ ඇලීම ඇති කරගන්නා තැන ඔහුට ගැටීමක් තිබෙනවා. යම් කිසි තැනක මිනිසෙක් මේ ලෝකයේ තුල ඇලීමක් තිබෙනවාද ඒ ඇලීම තියෙන තැනම ඔහුට මහා දුකක් ජීවිතය තුල ඇති වෙනවා. ඒ නිසා අපි ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳලා මරණයට පත් වෙනකම් අපට අපේ ජීවිතය තුළ අපි සිද්ධ කරන්නේම වෙන කිසිවක් නෙමෙයි මේ ඉන්ද්‍රියන් ටික පිනවන්ට ගන්නා උත්සාහයක්මයි. ඒ නිසා බුදුහාඳුරුන්ගේ ධර්මයේ කියලා කියන්නේ ඔබට මේ එක්තරා ආකාරයකට අතෘප්තිකර අවස්ථාවක්, ඔබව අන්ධකාරයට පත් කරන අවස්ථාවක්, ඔබට මානසික වශයෙන් සහනයක් නැතිවන අවස්ථාවක්. මේ தත්ත්වෙන් මුදාලීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ඔබට මේ මාර්ගය විවර කරලා දීලා තිබෙන්නේ. මේ සියල්ල තුළින්ම ක්‍රමෙන් තමන්ගේ ජීවිතය තුළ ඈත් වෙන්න අවශ්‍යයි කියලා කියන කාරණාව. දැන් බලන්න පින්වත් මේ කාරණාව පැහැදිලි කිරීමේදී දැන් බොහෝ වෙලාවට අපිට පේනවා අපට අපේ ජීවිතයේ තුළ යම් ආකාරයකින් කාම සංකල්පයක් කියලා කියන කාරණාව. දැන් අපිට හොඳට හිත දියුණු කරගත්ත කෙනෙකුගේ මනසට මේ කාම ලෝකයේ තියලා තියෙන වස්තුන් එක්ක ගැටීමක් ඔහුට ජීවිතය තුළ ඇති කරගන්න හේතුවක් නැහැ. හේතුව මොකද බුදුහාමුදුරුවෝ ඊ타මත්ව පැහැදිලිව දේශනා කරන්න යෙදුනා මේ කාමය කියලා කියන කාරණාව, මේ සිදුවීම, මේ කියලා කියන මානසික ස්වභාවයේ తත්වය, මේ කියලා කියන ක්ලේශ ධර්ම ස්වභාවය බාහිර ලෝකයේ වස්තුවල නෙමෙයි තිබෙන්නේ. මේ කියන කාමය කියලා කියන අදහස සංකල්පයේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. ඒක තිබෙන්නේ ඔබේ මනස තුළමයි. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දිහිරා විනියන්ති චන්දං. මේ කාමී කියලා කියන්නේ අත වශයෙන්ම මිනිස්සු එක්තරා ආකාරයකට සුභ සහ අසුභ වශයෙන් ග්‍රහණය කරගන්න දේවල්. ලෝකේ තියෙන නොයෙක් ආකාරයේ වස්තු ආභරණ නොයෙකුත් දේවල් තිබෙනවා. චිත්‍ර තිබෙනවා. හැම දෙයක්ම තිබෙනවා. මිනිස්සු මේවා දිහා බලන ස්වභාවයත් මේවා ග්‍රහණය කරගන්නා ස්වභාවයත් මත තමයි ඔවුන්ගේ මනස තුළ කාමයේ වර්ධනය වීම සිදුවන්නේ. පින්වත්නි ඔබට මා උදාහරණයක් සඳහන් කරන්නම්. කිසියම් කෙනෙක් සීගිරි චිත්‍ර දිහා බලනකොට ඔබ දන්නවා සීගිරි චිත්‍රවලදී සීගිරි අප්සරාවන් විවිධ ස්වරූපෙන් නිරූපණය කරලා තිබෙනවා. උඩුකය නිරුවත් විදිහට නිරූපණය කරලා තිබෙනවා. රන්වන් සහ නිල්වන් කාන්තාවන් විදියට සාහිත්‍යයෙහි වෙන්කිරීමක් කරලා තිබෙනවා. මේ කාන්තාවන් දිහා බලලා කිසියම් කෙනෙකුට රාගසිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒ රූපයන් දිහා බලලා කවිසිතක් ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. තවත් කෙනෙකුට ඒ රූපයන් දිහා බලලා Tamanගේ පෙම්වන්තිය ආදරවන්තිය විදියට බලන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා පුජ්‍යලයෝ තුන්දෙනෙක් තුන් ආකාරයකට බලන ස්වභාවයේ මත තමයි ඔවුන්ගේ මානසික ස්වභාවය තුළ මේ සංකල්පයන් ගොඩ නැගෙන්නේ. කවුරු හරි කෙනෙක් කාම සිතුවිල්ලකින් ඒ දිහා බැලුවොත් ඔහුට කාම සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ කාම සිතුවිල්ල නිසා ඔහුගේ සිත එක්තරා ආකාරයකට කාමයටම නැඹුරු වෙච්ච ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා ඔබට ඔබේ ජීවිතයේ තුළ හොඳට තේරුම් ගන්න අවශ්‍ය වන්නේ අපි ලෝකයේ දිහා බලන ස්වභාවයේ මත තමයි අපේ මනස තුළ මේ සංකල්පයන් නිරූපණය වීමක් සිදුවන්නේ. සමහර වෙලාවට නිර්වස්ත්‍රව කාන්තාවක් පාරේ ගියපුවාම ඒ රූපේ දිහා බලලා කෙනෙකුට කාමසිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට කාමසිතුවිල්ලක් ඇති නොවෙන්නට පුළුවන්කමක් තියෙනවා. තවත් කෙනෙකුට ඒ දිහා බලලා විවිධ ස්වරූපේ යම් යම් සිතුවිලි ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා.
ඒ නිසා ලෝකේ නිවිච්චි මිනිස්සෙක් කියලා කියන්නේ, බැඳීමක් නැති මිනිස්සෙක් කියලා කියන්නේ, ගැටීමක් නැති මිනිස්සෙක් කියලා කියන්නේ ඒ රූපේ දිහා බලලා ඔහුගේ සිත තුළ කාම සංකල්පයක් ගොඩනගා ගන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ තුළ ජීවත් වෙන සෑම මිනිසෙක්ම උත්සාහ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ කාමය සොයාගෙන යෑමටමයි ඔහු උත්සාහ කරන්නේ. ඒ නිසා අපිට පේනවා මේ ලෝකයේ තුළ මේ ගැටුම්කාරී ස්වභාවයේ తত্ত্বය පින්වත්නි ඊ타මත්ම බරපතල විදියටම මේ ලෝකයේ තුළ තිබෙනවා. ඒ බරපතල විදියටම තියනවා යයි කියලා කියන්නේ කුමක්ද? මේක බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයේ තුළ වචන තුනකින් පැහැදිලි කරනවා: ආස්වාද, ආදීනව සහ නිස්සරණ. ආස්වාදයත් ඒ වගේම ආදීනවයත් නිස්සරණයත් දකින්න කියලා කිව්වා. හැබැයි මේ කියන කාරණාවන් දකින්ට ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ගේ සූදානමක් ඇත්තේ නැහැ. ඔවුන්ට පේන්නේ නැහැ. ඔවුන්ට තිබෙන ජීවිතය තුළ තිබෙන්නා වූ අතෘප්තිකර ස්වභාවය, ඒ වගේම මේ වෙහෙසකර ස්වභාවය ඔවුන්ට පේන්නේ, දකින්ට ලැබෙන්නේ. ඒ නිසා මේ කාමයට ගොදුරු වෙච්ච ලෝකයේ තුල ජීවත් වන මිනිසයා නිරන්තරයෙන්ම ඔහු කරන්නේ කාම සංකල්පයක් තුළ Tamanගේ මනස ගොනු කර ගැනීම. මේක කොච්චරද කියලා කිව්වොත් එහෙම හරියට දේශනාවේදී පැහැදිලි කරනවා පින්වත්නි, මේ කාමයේ ලෝකයට බැඳිච්ච මිනිසුන්ගේ තියෙන අතෘප්තිකර ස්වභාවය, ඔවුන් හිතනවතන ස්වභාවය, මේක හරියට සිහිනයක් වගේ. මේක හරියට මස් ඇට කැබැල්ලක් වගේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් සැබෑ ලෝකයේදී සිහින නෙමෙයි, නින්දදී මිනිස්සු විවිධාකාර විදිහේ සිහිනයන් දකිනවා. නින්ද ලෝකයේදී Tamanගේ මනස තුළ විවිධාකාර සිහින දකිනවා. හැබැයි වල සිහිනවල තිබෙනා වූ යථා ස්වභාවයක් නෑ, යථාර්ථයක් ඇත්තේ නැහැ. කිසියම් සතෙකුට බල්ලෙකුට මස් කැබැල්ලක් හම්බුණාට පස්සේ, ඒ ඇටකැල්ලක් ලැබුණාට පස්සේ ඒ ඇටකැල්ල ඔහු අත්තරින්න සූදානමක් නැහැ. ඔහු දිගින් දිගටම ඒක කනවා. හැබැයි ඒකේ කෙලවරක් ඇත්තේ නැහැ. මේ සතා සෑහෙන වෙහෙසකට මහන්සියකටපත් වෙනවා. වෙහෙසකට මහන්සි වෙනවා. හැබැයි අපිට පේනවා මේ කියන ස්වභාවය තුළ ඔහුගේ අත්හැරීමක් නැති නිසා වෙහෙසටපත් වෙලා අතෘප්තිකර සත්‍යයක් විදිහට සමහර වෙලාවට අපිට පේනවා බිම වැතිරලා ඉන්න ස්වභාවය. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපට දේශනා කළේ මේ බලු ඇට ලෙවකමින් ජීවත් වන සත්‍යය බගේ තමයි මිනිසයා. මේ මිනිසයා මේ ලෝකයේ තුල Tamanගේ ජීවිතය තුළ මේ කාම ලෝකයේ තුල බැඳිලා ඒ කාමයට Tamanගේ ජීවිතේ නතු කරගෙන ඒ තුල වෙහෙසකර සත්‍යයක් බවට පත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොන හේතුවක් නිසාද? පින්වත්නි අපිට පේනවා මේ කාම සංකල්පයේදී තාමත්ම පැහැදිලිව පෙන්වන්නේම වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, ඔවුන්ට තිබෙන්නා වූ තෘෂ්ණා සහගත ස්වභාවය නිසාමයි. තණ්හාමූල සූත්‍ර දේශනාවේදී ලෞතර බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය අදටත් මේක ගලපගන්න පුළුවන් ආකාරයකට, අදටත් අපේ රටේ බෞද්ධයන්යයි කියාගන්නා පාලකයන්ට මේක ගලපගන්න පුළුවන් ආකාරයකට මේ දේශනාව පින්වත්නි බුදුහාමුදුරුව අපට පැහැදිලි කොට වදාලා. බලන්න තණ්හාමූල දේශනාවේදී පැහැදිලි කරන්නේ පුනච්ච පරං මහානාම කාම හේතු කාම නිදානං කාමාදිකරණං මේ ආදී වශයෙන් දේශනා කරනවා. මෙන්න මේ කාමය නිසා, මෙන්න මේ ආසාව නිසා, මෙන්න මේ දේවල් Tamanගේ ජීවිතය තුළ තෘප්තිමත් කරගන්න අවශ්‍යයි කියලා කියන හැඟීමෙන් යුක්තව රාජානෝපි රාජු විවදಂತಿ කත්ත්‍යාපි කත්ත්‍ය විවදಂತಿ බ්‍රාහ්මනාපි බ්‍රාහ්මණ විවදಂತಿ. මහණනි මේ ලෝකයේ තුළ ජීවත් වන රජවරු සමග ගැටීම් ඇති කරගන්නවා, විවාද ඇති කරගන්නවා. ඒ වගේම ශාස්ත්‍රීය කුලයේ මිනිස්සු විවාද ඇති කරගන්නවා. අම්මයි තාත්තයි දෙදෙනා අතර විවාදයක් ඇති කරගන්නවා. අම්මයි දරුවොත් එක්ක, දෙමව්පියන් දරුවොත් එක්ක විවාද කරනවා. පුත්තෝපි මාතරා විවදති. ඊළඟට අපිට පේනවා මේ පමණක් නෙවෙයි සහෝදර සහෝදරියන් අතරත් අසල්වාසීන් සමගත් ලෝකයේ ගත්තත් ඒ විතරක් නෙමෙයි, මේ සියල්ලම අපට අද පේනවා ලෝකයේ තුල අපිට දෘශ්‍යමාන විදියටම. අපේ ලංකාවේ පාර්ලිමේන්තුව ගත්තට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ ජීවත් වන බොහෝ දෙනෙක් දේශපාලඥයන් මේ ගහ කොටා ගන්නේ, මරා ගන්නේ, මේ සකල විද දේවල් සිද්ධ කරන්නේම මේ කාමයට නතු වෙච්ච ස්වභාවය නිසාමයි. තණ්හාව නිසාමයි. Tamanගේ ආත්මාර්ථකාමී ස්වභාවය නිසාමයි. අන්‍යයන් ගැන හිතන නිසා නෙමෙයි. Tamanගේ ජීවිතය රැකෙන්න ඕන, Taman තෘප්තිමත් වෙන්න ඕන. Tamanගේ දරුමල්ලන් තෘප්තිමත් වෙන්න ඕන. අන් අය ගැන කිසිදු අවස්ථාවක්
හිතන්නට කල්පනා කරන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේනවා තනිකරම මේ කාම සංකල්පයට යොමු වෙච්චි මිච්ඡා සංකප්පයට යොමු වෙච්චි පිරිසක් තමයි අපිට පේනවා නොයෙක් ආකාරයේ විවාද ඇති කරගනිමින් නොයෙක් විදිහේ දුක්ඛ දෝමනස්යන්ටපත් වෙනවා. මිනිසු ගහගන්න එක බැන ගන්න එක අවියාද වලින් සහ නොයෙකුත් දේවල් වලින් හිංසාවන් පීඩාවන් සිද්ධ කරගන්න එක මරණයටපත් වෙන එක පවා මේ කාම සංකල්පයේ තුල සිදුවන කාරණාවක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපට දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මිනිස්සෙක් පත්තේ ඉඳලා මරණයටපත් වෙනකම් මේ අතෘප්තිමත් ලෝකයේ තුල ඊ타ත්ම විවාදා සම්පන්න ලෝකයක් තුළ මිනිසු ජීවිතේ ගත කරනවා. ඒ ගත කරන හැම තැනකදීම බලන්න අපිට සිදුවන්නේම අඬන්ට වැළපෙන්න ශෝකයටපත් වෙන්න. සමහර වෙලාවට Taman නොයෙක් ආකාරයේහි අපරාධ සිද්ධ කරලා නොයෙක් ආකාරයේ වංචා දූෂණයන් පත් කරලා ඒ වගේම සමහර වෙලාවට ජනතාවගේ තිබෙන දීපල පවා මංකොල්ල කාලා මුළු මහත් රටක්ම සමහර වෙලාවට විනාශ ස්වභාවයට දුක්ඛිත ස්වභාවයට පත් කරපු මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතය තුළ කිසිදු රැකවරණයක් ඇත්තේ නැහැ. ඒ සියල්ලටම ඔවුන් පත් කරලා තිබෙන්නේ මේ කාමයේ නිසාමයි. ඉතින් කොහොම පැත්තින් බැලුවත් කොයි පැත්තින් බැලුවත් බලන්ට මේ ඉන්ද්‍රියන් පහක් වෙනවන්න තමයි මේ ලෝකයේ තුළ මිනිසු මේක උත්සාහ කිරීමක් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණාව බලනකොට මේක මිච්ඡා සංකප්පයට ගියප එකක්, කාම සංකප්පයක්. ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ මේ යථා ස්වභාවය හොඳට තේරුම් අරගෙන විශේෂයෙන් අපි ජීවත් වෙන්නේ ඊ타ත්ම කුඩා කාල පරිච්ඡේදයක්, දවස් 36000ක පමණ කාල පරිච්ඡේදයක් ජීවත් වෙන්නේ. ඒ අතරිනු සමහර වෙලාවට අපි වයස අවුරුදු 60 70ක් අපේ ජීවිතේ ගත වෙලා නම් තව සමහරවිට අපිට ජීවත් වෙන්න සිදුවන්නේම දවස් 500ක් 1000ක් 2000ක් 3000ක්. හැබැයි ඒ වුණාට අපි අත්හරින්න සූදානමක් ඇත්තේ නැහැ. අපේ රටේ පේනවා සමහර පාලකයන්ට ඔවුන් ඉඳගත් පුටුවෙන් ඔවුන්ට යන්න සූදානමක් ඇත්තේ නැහැ. ඔවුන් මැරෙනවායි කියලා කියන කාරණාව වුන් දන්නේ නැහැ. පරලෝකයක් තියෙනවායි කියලා කියන කාරණාව වුන් දන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ නියම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් සැබෑම බෞද්ධෙක් නම් Tamanගේ ජීවිතයේ තුළ මේ කාම සංකල්පය හොඳට අවබෝධ කරගෙන ඔහු Tamanගේ ජීවිතේ අත්හැරීම පුරුදු කරනවා. ඒ අත්හැරීම පුරුදු කිරීම තමයි පින්වත්නි සඳහන් කරන්නේ නෙක්ඛම්ම සංකප්පය කියලා. මේ පවතින අර්බුදකාරී ස්වභාවයේ ගැටුම්කාරී ස්වභාවයේ තුල මේ තුල Tamanට කිසිදු ආකාරික තෘප්තිමත් භාවයක් ඇත්තේ නැහැ. එන්නම පීඩාවකටපත් වෙනවා. ඒක ඔබ තේරුම් ගන්න ඔබේ නිවස තුලම. ඔබේ නිවස තුලම ඔබ එක්තරා ආකාරයකට මහා ගැටුම්කාරී ස්වභාවයකට ඔබ ජීවිතය තුලපත් වෙලා තිබෙනවා නම් අතෘප්ති කරනනම් ඔබට ඔබේ ජීවිතය තුල ඔබ ක්‍රමානුකූලව තේරුම් ගන්න ඕනේ මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ. මේ නිදහස් වීම මඟ හොයාගෙන යනවා. එතකොට දුප්පත් ගෙදර ඉන්න අහිංසක අපේ අම්මගේ තාත්තගේ ඉඳලා ආච්චිගේ සීයාගේ ඉඳලා රජ මෙඳුර දක්වාම ඉන්න පිරිස පින්වත්නි නෙක්ඛම්මයට ජීවිතය පුරුදු කරගන්න ඕනේ. අයින්වීමට පුරුදු කරගන්න ඕනේ. ඒ අයින්වීම පුරුදු කරගන්නේ නිකම්ම කලකිරීමක් ඇති කරගෙන නෙමෙයි. නෙක්ඛම්මේදී තාමත්ම පැහැදිලිව සඳහන් කරන්නේ මේ පවතින ස්වභාවයේ தත්ත්වයේ තුල තිබෙන යථා ස්වභාවය ඇති කරගෙන අර මා මුලින් දේශනාවේදී අපට පැහැදිලි කරපු ආකාරයකට විද්‍යාව ඇති කරගෙන ක්‍රමානුකූලව එයින් අයින් වෙන්න අපි උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා. මේ අත්තරලා දාලා යනවායයි කියලා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මිනිස්සු අත්තරින් යන හැම වෙලාවක් තුළදීම දැඩි පීඩාකාරී ස්වභාවයකටපත් වෙනවා. අත්තරින් යන හැම මොහොතක් පාසාම වුන්ට එක්තරා ආකාරයකට මානසික ගැටලුවකට මුහුණ පාන්න සිදු වෙනවා. සමහර ඇත්තන් Taman සන්තකව තිබෙන දෙයක් කිසියම් කෙනෙකුට හිඟන්නේ එහෙම නැත්නම් යාචිකෙකුට පවා දුප්පත් මිනිසෙකුට පවා යම් කිසි දෙයක් දෙන්න යනකොට ඔහුට දැඩි ලෙස මානසික වශයෙන් පීඩාවකටපත් වෙන්න සිදු වෙනවා. හේතුව මොකද මේ අත්තරීමේ සංකල්පය කියලා කියන්නේ ලේසින් පහසුවෙන් පුරුදු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ක්‍රමානුකූලව මේ පුහුණු කරගත්තොත් Tamanගේ ජීවිතයට ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. මහා රාජ සැප සම්පත් භුක්ති විඳපු අය, පරිවාර පිරිසක් එක්ක හිටපු අය, රාජ භෝජන වළඳපු අය, බොහෝ ප්‍රභූ පිළිගැනීම් තිබිච්ච මිනිසුන්ට ඒ තැනකින් අයින් වෙලා යනවායයි කියලා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඔවුන් තණ්හාව තුළම ජීවත් වෙනවා. මොකද ඒ දේ Tamanගේ ජීවිතයට රැකවරණයක් යයි කියලා හිතනවා. එමගින් ඔවුන්ගේ ජීවිතය තුළ තෘප්තිමත් වෙනවායි කියලා හිතනවා. නමුත් පින්වත්නි ඒක මහා කටු ඔටුන්නක් බවට පත් වෙනවා. සංසාරයේටම ඒක මහා දුකක් බවට පත් වෙනවා. ඒ නිසා ලෞතර බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය පින්වත්නි හරියට තේරුම් ගත්ත මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසු
මේ අත්හැරීමේ පුරුද්දට නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරගන්නට ජීවිතේ ඇති කරගන්නවා. අප මහා බෝසතාණන් වහන්සේ සංසාරයේ පුරාවටම මේ පුරුද්ද ඇති කරගත්තා. නෛෂ්ක්‍රම්‍ය පුරුදු පුහුණු කරගත්තා. ඒ නිසා තමන් වහන්සේට පුළුවන්කමක් තිබුණා සංසාරයේ තුල තමන්ගේ රාජ්‍යයන් දන් දෙන්න, එළියතුන් දන් දෙන්න, තමන්ගේ දූ දරුවන් බිරිඳ පවා වෙස්සන්තර ආත්ම භාවයේදී දන් දීලා තමයි මේ විමුක්ති සහගත ස්වභාවය හොයාගෙන ගියේ. ඒ කියන රජවරුන් තමන්ගේ ජීවිතය තුළ සාංසාරික වශයෙන් බෝසත්වරු මේ නිවීම ඇති කර ගැනීම සඳහා මේ පුරුද්ද ඇති කරගත්තා නම් පින්වත්නි අපි අල්ප මාත්‍රක හෝ දැනීමක් ඥානයක් අපට අපේ ජීවිතය තුළ ඇති කරගත යුතුනවා. ඒ නිසා නෙක්ඛම්මයේ පුරුදු කරගත්ත කෙනෙකුට ජීවිතයේ වඩාත් යහපත් වූ සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඔබම හිතන්න කල්පනා කරන්න ජීවිතයේ සමහර වෙලාවට මේ සංකල්පය පුරුදු කරගෙන ඔබ එක්තරා ආකාරයකට ඔබේ ජීවිතය තුළ නිදහසක් ඇති කරගත්තේ නම් විමුක්ති සහගත ස්වභාවය ඔබ සොයාගෙන ගියේ නම් ඔබට මොනතරම් සතුටක් ජීවිතය තුළ ඇති වෙනවද? භෞතික ලෝකයේ තුළ මහා දේවල් ගොඩනගාගත්ත මිනිසු යාන වාහන අරගෙන ගෙවල් දොරවල් සකස් කරගෙන පිළියෙල කරගෙන තනතුරු තාන්න මාන්න අරගෙන එහෙත් තමන්ට තමන්ගේ ජීවිතය තුළ තෘප්තිමත් නැත්තම් සැනසීමක් නැත්තම් ඔබ ජීවිතේ එක්තරා ආකාරයකට පරාජිත චරිතයක් බවට පත් වෙලා එහෙත් අපිට වනගත වෙලා හුදකලාවේ ගහක් මුලට ගිහිල්ලා දොලක් අයිනේ ඉඳගෙන අපිට නිසංසලේ අපේ සැනසීම ඇති කරගෙන මානසික නිදහස ඇති කරගෙන අපට ජීවත් වෙන්න පුළුවන් නම් මොනතරම් වටිනවද? ලෝකේ මොනතරම් දේවල් තිබුණත් පින්නත්නි මිනිසයා අවසානයේදී හොයන්නේ Tamanගේ ජීවිතයට මානසික නිදහසක් සැනසීමක්. ඒ මානසික නිදහස සැනසීම ඇති කරගෙන යනකොට අපිට පේනවා එහෙමනම් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය තුළ සඳහන් කරපු මේ චින්තනයේ පරිවර්තනය මානසික වශයෙන් ඇති කරගන්නා පරිවර්තනය සම්මා සංකප්පයට Tamanගේ ජීවිතේ යොමු කර ගැනීම මොන තරම් වටිනා කාරණාවක් බවට පත් වෙනවද? මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ලංකාවේ වෙන්න පුළුවන්, ලෝකේ කොතනක හරි වෙන්න පුළුවන්. මේ අදහස ඔබ ක්‍රමානුකූලව ගත්තොත් ඔබ මේ ජීවත් වෙන භෞතික පරිසරයේ තුල ඉඳගෙනම ඔබ මේ தත්ත්වය අවබෝධ කරගෙන ක්‍රමානුකූලව නිදහස් වීමට මඟ ඔබ සකස් කරගන්නවා. ඒ මඟ විවර කරගන්න ඔබට ඔබේ ජීවිතේට බුදුහාමුදුරුවෝ මාර්ගයක් කියලා දීලා තියෙනවා. ඒ තමයි සමත විපස්සනා භාවනාව. සමත විපස්සනා භාවනාවට යොමු වුණාට පස්සේ කලබලකාරී ජීවිතයේ ඔබේ ඒ තිබෙන අතෘප්තිකර ස්වභාවය, ඒ වගේම ඔබේ ජීවිතය තුළ තියෙන පීඩාකාරී ස්වභාවය, ඔබේ මානසික චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන ඔබට වැඩ කරන්න, හිතන්න, කල්පනා කරන්න අවශ්‍ය කරන මඟ සමත භාවනාවේදී ඔබට ලබා දීලා තිබෙනවා. විපස්සනා භාවනාවට යන විට නාම රූප ධර්මයන් වල තියෙන ගැඹුරුතාව ඔබට පුහුණු කරගන්න ඔබට ප්‍රඥාව ඇති කරගෙන ඒ මාර්ගඵල වලට පත් වෙලා ඔබ 이르දිලාභියෙක් බවට පත් වෙලා ඒ ජීවිතය ඔබට ඒ සැනසීම ඔබට හොයාගෙන යන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි කාම සංකප්පයට නොව අපි නික්කම්ම සංකප්පයට අපේ ජීවිතය තුළ පුරුදු කරගන්න අවශ්‍ය වෙනවා. කාම සංකල්පයට යන විට අපිට බිම් අඟලටත් රජ පුටුවටත් තනතුරු වලටත් තාන්නමාන සියලු දේවල් වලට අපේ ජීවිතය යට වුණාට පස්සේ ඒ අකුසලයට බර වෙලා මුළු මහත් සමාජයක්ම ලෝකයක්ම එක්තරා ආකාරයකට අතෘප්තිකර තත්යකට පත්වෙච්ච ස්වභාවයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට මේ බුදුරජාණන් වහන්සේ Tamanගේ ජීවිතය තුළ ලෝකෙට පෙන්නපු මේ වටිනාම කාරණාව ආලෝකයේ උදා කරපු අවස්ථාව පින්වත්නි අපේ ජීවිතයට අපි ප්‍රයෝජනයට ගත යුතුම වෙනවා. අපි දෙවෙනි සංකල්පයේ පිළිබඳව අදහසක් ඔබට ඉදිරිපත් කරන විට අව්‍යාපාද සංකල්පය. පින්වත්නි අව්‍යාපාද සංකප්පයට විරුද්ධ වචනේ තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. එතකොට ව්‍යාපාදය කියලා කියන්නේ විරුද්ධ වචනේ. හැබැයි අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අව්‍යාපාදය කියලා කියන්නේ යහපත් වූ පැත්ත. එහි තිබෙන භයානක පැත්ත තමයි අයහපැත්ත තමයි ව්‍යාපාද පැත්ත. එහෙමනම් ව්‍යාපාදය කියලා කියන්නේ මොකක්ද? ව්‍යාපාදය කියලා කියන්නේ පින්වත්නි විරුද්ධව කල්පනා කිරීම. මෛත්‍රියට විරුද්ධව කල්පනා කිරීම. කොටින් මේ සඳහන් කරනවා නම් අනුන් නසන්ට ඕනේ, නැසේවා, අනුන් වෙනසේවා මේ ආදී වශයෙන් කල්පනා කිරීම. දැන් බලන්ට අපට අපේ ජීවිතය තුළ පින්වත්නි මේ සංකල්පේ කොයි තරම්නම් අපට අපේ ජීවිතය තුළ පළපදියම් වෙලා තියෙනවද? මිනිසු සමහර වෙලාවට උදේ පාන්දර නැගිට්ටේ වෙලාවේ ඉඳලා රාත්‍රී කාලේ නිින්දට යනකම්ම අපේ සිත් තුළ තියෙන ප්‍රාර්ථනාව තමයි විනාශ වෙන්න ඕනේ, විනාශ වෙන්න ඕනේ, බංග වේවා, බංග වේවායි කියලා කියන වචනේ සඳහන් කරනවා. මිනිස්සු මේ විදියට අනුන්ට
බංගවේවා විනාසවේවා නැසේවා යයි කියලා කියන අදහස ඇතිකර ගැනීමට කාරණා ගොඩක් තිබෙනවා පින්වත්නි. මානසික වශයෙන් මේක එක්තරා ආකාරයකට ඉතාමත්ම නරක සිතුවිල්ලක්, අකුසල සහගත සිතුවිල්ලක්. අපි දන්නවා සාමාන්‍ය විවාහයේදී ගම්බද පවා ජීවත් වන පිරිස සමහර වෙලාවට මේ වස්කවි කියමින් ඔය කියලා කියන ව්‍යාපාද සිතුවිලි ඇති කරගන්නවා. ව්‍යාපාදය කියලා කියන තරහව, ක්‍රෝධය, වෛරය අනිත් පැත්තින් ගත්තට පස්සේ අන් අය නැසේවා යයි කියලා කියන අවස්ථාව මේක පින්වත්නි ඉතාමත්ම නරක නපුරු සිතුවිල්ලක් බවට පත් වෙනවා. මිනිස්සු සමහර වෙලාවට අපිට පේනවා වර්තමාන ලෝකයේ තුල මේ ආර්ථික දැඩි පීඩාවට පත් වුණාට පස්සේ ඒ වගේම මිනිසුන්ගේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනකොට ජීවිතේට අපේක්ෂා භංගත්වයට පත් වුණාට පස්සේ Tamanට අයහපතක් කරපු මිනිසුන්ට නැසේවා බංග වේවා යයි කියලා කියනවා. බලන්න පින්වත්නි, ඒ තත්ත්වයකට සමහර වෙලාවට මිනිස්සු ඇදදාන්ට එක්තරා ආකාරයකට ජීවත් වෙන පාලකයන් පවා වග කියන්නටම අවශ්‍ය වෙනවා. අපේ රටේ අපි බෞද්ධ ජනතාව විදියට හැම වෙලාවක් තුළදීම අපේ ජීවිතය තුළ අපි පුරුදු කරගන්නේ මෛත්‍රී සහගත චේතනාවමයි. මෛත්‍රී සහගත චේතනාව පතරවන්න කියලා කියන එක බුදුහාමුදුරුවෝ අපට ඉතාමත්ම කරුණාවෙන්ම අනුදැන වදාළ කාරණාවක්. ඔය ඇත්ත දන්නවා කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදී නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡය. මෙතනදී හැම වෙලාවක් තුළදීම පැහැදිලි කරන්නේ කිසිම කෙනෙකුට හිංසා නොකරේත්වා, කිසිම තැනකදී කිසිම කෙනෙකුට අවමාන නොකරේත්වා, ඒ වගේම ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධ සිතින් ඔවුනොවුන්ට දුකක් ඇති නොවිවයයි කියලා සිතුවිල්ලක් අපට අපේ ජීවිතය තුළ ඇති කරගන්න කියලා දේශනා කළා. අම්මා කෙනෙක් Tamanගේ එකම දරුවාට කොච්චර ආදරය කරනවාද? ඒ විදියටම මුළු මහත් ලෝකයේම ජීවත් වෙන සියලුම සත්‍යයන්ට අපිට පේනවා පින්වත්නි, මේ කරුණාව මෛත්‍රී පතුරවන්න කියලා කියන කාරණාව බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්න ඉදිච්ච කාරණාවක්. නමුත් අපට පේනවා මේ මෛත්‍රී සහගත සිතුවිල්ලට වඩාත් බල සම්පන්න තත්යකට පත් වෙලා තිබෙනවා මේ ව්‍යාපාද සිතුවිල්ල ඇතිවීම සඳහා මා මුලින් සඳහන් කළ ආකාරයකට මේ වටපිටා සමාජ පරිසරය බොහෝ වෙලාවට බලපාලා තියෙනවා. මිනිස්සු සමහර වෙලාවට මහමග ඒ වගේම හන්දියක් ගානේ වීදියක් ගානේ නොයෙකුත් තැන්වල ඉඳගෙන පාලකයන්ට දොස්පරොස් තබන අවස්ථාවන් අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. ඒ කියන හැම වචනයක් තුළදීම එක්තරා ආකාරයකට අපිට පේන්නේම ව්‍යාපාදයට පරවිච්ච සිතුවිල්ල කියලා කියන්නේම ක්‍රෝධ සහගත සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලම කියලා කියන්නේම පින්වත්නි අපිට පේනවා ඒක එක්තරා ආකාරයකට අකුසලයට බරවිච්ච ස්වභාවයක්. එතකොට එවැනි ස්වභාවයකට තත්යකට මිනිස්සු අපිට පේනවා පත්වීම සඳහා බලපාපු එක්තරා ආකාරයකට කාරණාවන් බොහොමයක් දේවල් බලපාලා තියෙනවා. සමහර වෙලාවට අපිට පේනවා මේ ස්වභාවයේ தත්ත්වය තව තවත් දරුණු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන වටිනාකම, ප්‍රායෝගික වටිනාකම පින්වත්නි කොච්චර වටිනවාද? අප දන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ බොහෝ වෙලාවට වැරදි පාලකයන් ඉන්න විට ඒ වගේම තිබෙන ධනය මේවා නිසිසේ සමසේ බිදලා යන්නේ නැති වෙන විට මිනිසුන්ගේ දුප්පත්කමට සලකන්නේ නැතුව, ඔවුන්ගේ සුබ සාධනෙ පිළිබඳව සලකන්නේ නැතුව මේ සමාජ විෂමතාවය ඇති වෙනකොට මේ සමාජය තුළ මහා ගැටුම්කාරී ස්වභාවයක් නැති වෙනවා. මිනිස්සු මංකොල්ල කණ්ඩ පුරුදු වෙනවා. ඒ වගේම ආත්මාර්ථකාමී තත්යකට පත් වෙනවා. අසහනයක් ඇති වෙනවා, පරිහානිකර තත්ත්වයක් ඇති වෙනවා. මේ ක්‍රමය අපිට පේනවා දැන් ක්‍රමානුකූලව මේ සමාජය තුළ වර්ධනය වෙනවා. සමහර වෙලාවට දරුවන් අඬන විට කෑමක් නැතුව අම්මලා තාත්තලාට මේක ඉවසා දරාගෙන ඉන්න බෑ. ඒ නිසා සමහර වෙලාවට නොයෙක් ආකාරයේ විසමාචාර ක්‍රියාවන්ට සමාජය තුළ පෙළඹෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි බුදුහාමුදුරුවෝගේ බුද්ධ වචනේ ඉතාමත් හොඳින් තේරුම් අරගෙන පුළුවන් තරම් අපට අපේ ජීවිතය තුළ ඇත්ත වශයෙන්ම මේ නිවීම ඇති කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒක ඉතාමත්ම වටිනවා. දැන් අපිට පේනවා මේ එකිනෙකා අතර වෛරී සහගත චේතනාවන් නැති කරගෙන මිනිස්සු අතර, ಜಾති අතර, ආගම් අතර මේ විදිහට යම් ආකාරයේ බෙදීම් නැති කරගෙන වැරදි සංකල්පයකට ගිහිල්ලා මිනිසුන්ගේ ජීවිතය තුළ මහ පුදුමාකාර විදිහේ ගින්නක් ගොඩනැගිලා තිබෙනවා. මේ ගින්න නිවාලන්නට නම් අපට පුළුවන්කමක් තිබෙන්නේ අපේ ජීවිතය තුළ මෛත්‍රී සහගත චේතනාවක් පුරුදු කර ගැනීමයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ ජීවිතය තුළ තිබෙන්නා වූ
අනිත්‍ය සහගත ස්වභාවය අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ තාමත්ම වටිනවා. අපි ජීවත් වෙන්නේ තාමත්ම කෙටි කාල පරිච්ඡේදයක්. මේ කෙටි කාල පරිච්ඡේදය තුළ අපි කොයි වෙලාවෙ කොයි මොහොතේ මරණයටපත් වේදයි කියලා කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ අනිත්‍යතා දර්ශනියත් අපේ ජීවිතය තුළ ඉවසීම් සහගත ස්වභාවයත් ඒ වගේම ගහකුල සතා සිව්පාව සියලු දෙනාටම අපි මෛත්‍රී සහගත සිතක් පුරුදු කරගන්න පුළුවන් නම් ඒ තාමත්ම වටිනවා. අපේ ජීවිතේ පින්වත්නි ආධ්‍යාත්මයට බර විය යුතුමයි. මේ කාල පරිච්ඡේදය කියලා කියන්නේ ආධ්‍යාත්මය වැඩි වැඩියෙන් අපි පෝෂණය කළ යුතු කාල පරිච්ඡේදයක්. අපි පුළුවන් තරම් පෞද්ගලික වශයෙන් තම තනියෙන් කටයුතු කරන ගමන් තමන්ගේ නිවෙස්වල ජීවත් වෙන දුවා දරුවන් ඥාතීන් හිතවත් පිරිස ඒක රාශී කරගෙන තමන්ගේ වත්පිළිවෙත් සිද්ධ කිරීම, ගෙදර ඉන්න සියලු දෙනාම එකට එක්කහු වෙලා මෛත්‍රී සහගත සිත පුරුදු කර ගැනීම, එකට භාවනාවකට තමන්ගේ සිත යොමු කර ගැනීම, මේ සියල්ලක්ම පින්වත්නි අපිට මේ කාල පරිච්ඡේදය තුල කරගත යුතු වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාරණාවන් ගැන කියනකොට ඊටාත්ම අපහසුයි, අමාරුයි, මානසික චිත්ත ඒකාග්‍රතාවක් නැහැ මේ වෙනි දේවල් කරන්නට බණ අහන්නයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි නමුත් අපි අමාරුවෙන් හරි අපහසුයෙන් හරි මේ කාරණාවන් නිසියාකර විදිහට තේරුම් අරගෙන අපේ මනස ඒ සඳහා පුරුදු කරගත යුතුම වෙනවා. එසේ නොවුනොත් අපිට පේනවා මේ සමාජය තුළ මහා විනාශයක් පින්වත්නි ඇති වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ පෙනිපෙනී තිබෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ නැමැති ඖෂධය ඔබ අත්පස තියෙද්දී සමහර වෙලාවට අපිට වසපානය කරනවා වගේ අපේ මනස එවිනි පැත්තකට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම අපේ වත්පිළිවෙත් සිදු කරගනිමින්, බණ භාවනාව සිද්ධ කරමින්, Tamanගේ මානසික චිත්ත ඒකාග්‍රතාවන් ඇති කරගනිමින්, ඒ සියලු දේවල් ආධ්‍යාත්මයේ දියුණු කරගනිමින් අපි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මේ සසර තුළ නිවීම ඇති කරගන්නට, මඟ විවර කරගන්න කියන කාරණාව. ඒ නිසා ඔබ මතක තියාගන්න යම් විදියකින් අපේ ජීවිතය ව්‍යාපාද සිතුවිල්ලකට බර වුණොත්, අපේ සිත ක්‍රෝධයෙන් වෛරයෙන් මත් වුණොත්, ක්‍රෝධයෙන් වෛරයෙන් අපේ සිතුවිලි ඇතිවෙන්න අපේ රුධිර ධාතුව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. රුධිරයේ හැම වෙලාවක් තුලදීම රත් වෙනවා කියලා කියන්නේම එය ඊ타ත්ම අහිතකර තත්වයක්. සංඝාරව සූත්‍ර දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ සංඝාරව බමුණට පැහැදිලි කළේ බමුණ යම් විදියකින් ජල භාජනයක තිබෙන ජලය උණු වතුරෙන් පිරීලා තිබුණොත් ඒ ජල භාජනය අල්ලගන්න බෑ. ඒ ජල භාජනය අරගෙන තවත් කෙනෙකුට විසිකලොත් ඒකින් විනාශයක්පත් වෙනවා. ඒ නිසා ඔබේ මනස තුල මේ සිතුවිල්ල කියලා කියන්නේම, මේ නරක සිතුවිල්ල කියලා කියන්නේම උණු වතුර හා සමානමයි. ඔබේ ජීවිතය තුළ ඔබේ මනස කියලා කියන්නේ රත් වෙච්ච වතුර භාජනයක් බවට පත් කරගන්න එපා. අපි නිවීම පුළුවන් තරම් නිවීම තියෙන තැනමයි ඔබට ඔබේ ජීවිතය තුළ සැනසීම ඇති කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. තුන්වෙනි කාරණාව විදියට බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ සම්මා සංකප්පේදී අවිහිංසා සංකප්පය. අවිහිංසා කියලා කියන්නේ අනුන්ට හිංසාවක්, පීඩාවක් නොකිරීමේ කල්පනාවමයි. අපිට පේනවා උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා අපි ව්‍යාපාද සිතුවිල්ලටපත් වෙලා කවුරු හරි කෙනෙකුට ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක් නසන්ට උත්සාහ කරනවා වගේම බොහෝ වෙලාවට වැරදි අදහසක් තියෙන්නේ කවුරු හරි කෙනෙකුට හිංසාවක්, පීඩාවක් සිද්ධ කිරීම. ඒ නිසා පින්වත්නි මේ හිංසාව, පීඩාවට තියෙන අනිත් පැත්ත තමයි අවිහිංසාව විදියට දේශනා කළේ. ලෝකේ අවිහිංසාව තමයි බලගතුම ආයුධය බවට පත් වෙන්නේ. ආයුධ අතටගත් මිනිස්සු හැම වෙලාවක් තුළදීම ඒ ආයුධ වලින් මිනිස්සු විනාශ ස්වභාවයට පත් වුණා. ආයුධ අරගෙන සටන් කරපු කිසිම තැනක මිනිසුන්ට සැනසීමක් ඇති වෙලා නැහැ. අවිහිංසාව වපුරපු තැන අපි දන්නා මහත්මා ගාන්ධි පිළිබඳව සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ තමයි මේ අවිහිංසාවාදී සංකල්පයේ ඊ타ත්ම හොඳට භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ. හේතුව මොකද මේ ලෝකයේ තුල ජීවත් වෙන කිසිම සත්වයක කැමති නැහැ හිංසාවකට. මිනිස්යා පමණක් නෙවෙයි තිරිසංගත සතෙක් පවා අඩුම තරමින් අපි නපුරු වචනයක් සඳහන් කරනවා නම් ඒ නපුරු වචනයකට පවා තිරිසංගත සතෙක් පවා කැමැත්තක් දක්වන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා කිසියම් කෙනෙකුගේ ජීවිතයේ තුල මේ සංකල්පය ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් අවිහිංසා සංකල්පය කියලා කියන්නේ ගහකුල සතා සීපාවට පවා අපි ආදරේ, කරුණාව, මෛත්‍රිය දක්වන ස්වභාවයක්. අනුන්ට හිංසාවක්, පීඩාවක් නොකරනවා කියලා කියන කාරණාව තුළ අපි මතක තියාගන්න සතා සීපාවා පමණක් නෙවෙයි ගහකුල වලට පවා අපේ කරුණාව, දයාව, මෛත්‍රිය කියලා කියන කාරණාව දක්වන්න අවශ්‍ය වෙනවා.
මනුෂ්‍යයෙකුගේ අවිහිංසා සංකල්පය ගොඩනැගෙනවා යයි කියලා කියන්නේම එක්තරා ආකාරයකට ඔහුගේ ජීවිතය තුළ සිල්වත්කම බලවත් වන අවස්ථාවක්. හේතුව මොකද සීලේ පිළිබඳව සඳහන් කරන කාරණාවේදී සාමාන්‍ය ඵල සූත්‍රයේදී අජාසත් රජතුමාට බුදු භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කතංච මහරජ බික්කු සීල සම්පන්නෝ හොතිද මහරජ බික්කු පානාතිපාතං පහය පානාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ මේ ආදි වශයෙන් දේශනා කළේ කිසියම් සත්‍යයකුගේ ජීවිතයක් තොර කරන්නේ නැත්තම් අවියාවිද ගන්නේ නැත්තම් අනුන් නසන්ට කල්පනා කරන්නේ නැත්තම් අනුන් නසන උපක්‍රමයන් යොදාගන්නේ නම් යොදා නොගන්නේ නම් ඒ වගේම ඔවුන් යම් යම් උපක්‍රම වලින් විනාශ ස්වභාවයට පත් කරන්නේ නැත්නම් ඔහුගේ ජීවිතය තුළ සීලයක් ගොඩ නැගෙනවා. ඒ නිසා මේ ලෝකයේ තුළ ජීවත් වෙන සියලුම සත්‍යයන්ට ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. තමන්ගේ ජීවිතයට උපමා කරගෙන අනුන්ට හිංසාවක් පීඩාවක් කරන්න එපා. සබ්බේ තසන්ති දන්දස්ස සබ්බේ බහයන්චි මච්චනෝ අත්තහනං උපමංකත්වා හනේන ගහතේ. එනිසා ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳව කොච්චර ආදරයක් කරුණාවක් තිබෙනවද? ඔබට කවුරු හරි කෙනෙක් බනිනකොට ඔබේ හිත ගොඩාක් රිදිලා යනවා. කවුරු හරි කෙනෙක් ඔබට හිංසාවක් පීඩාවක් කරන විට ඔබේ හිත ගොඩාක් කැළඹීමකට පත් වෙනවා, වේදනාවකට පත් වෙනවා. ඔබ හිතන්න කල්පනා කරන්නට ඔබට ඒ තරම් වේදනාවක් දැනෙනවා නම් හැබැයි අපි තවත් කෙනෙකුට මේ හිංසාව පීඩාව සිදු කරන විට ඔහුටත් ඒ වේදනාව ඒ විදියටම පින්වත්නි දැනෙනවා. බොහෝ වෙලාවට හිත දියුණු කරගත් උතුමන් වහන්සේලාට මේ හැම දෙයක්ම දරා ගැනීමේ උපේක්ෂා සහගත සිතුවිල්ල තිබෙනවා. මුගලන් තෙරුන් වහන්සේට හුරු තලන වෙලාවේදී සිත වෙනස් වුණේ නැහැ. අපමහා බෝසතාණන් වහන්සේගේ බෝසත් චරිතයන් තුළ අපිට පේනවා තමන්ගේ අත්පා පවා කපන වෙලාවේදීත් සතුරන් එහෙත් ඒ අය පිළිබඳව වෛරී සහගත චේතනාවක් ඇති කරගත්තේ නැහැ. මෛත්‍රී සහගත චේතනාවක් ඇති කරගෙන ජීවත් වුණා. මට මතකයි වරක් අජාං බ්‍රහ්මවංශ ස්වාමින් වහන්සේ බටහිර ලෝකයේ ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේගේ වටිනා කියමනක් තිබෙනවා. ඔබට කිසියම් කෙනෙක් බල්ලායයි කියලා බැන්නොත් ඔබ කලබලයටපත් නොවිය යුතුයි. ඔබට කරන්න තියෙන්නේ එකදියයි පිටිපස් හැරිලා බලන්න තමන නැට්ටක් තියනවාද කියලා. තමන්ට නැට්ටක් නැත්තම් තමන් බල්ලෙක් නෙමෙයි. ඒ නිසා ලෝකයේ මිනිසු කියන දේවල් අපි බවට පත් කරගත්තොත්, මගේ බවට පත් කරගත්තොත් පින්වත් නිතන ගැටුමක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හිත දියුණු කරගත්ත කෙනෙකුට අනුන් කරන හිංසාවන් පීඩාවන් බොහොමයක් දේවල් විඳ දරා ගැනීමේ ශක්තිය තිබෙනවා. අපි ජීවත් වෙන්නේ පින්වත්නි පෘථග්ජන ලෝකයක් තුළ. තාමත් පෘථග්ජන ලෝකයේ තුළ ජීවත් වෙන අපිට අපේ ජීවිතය තුළ අපිට පේනවා තාමත්ම ගැටුම්කාරී ස්වභාවයන්, කම්පණයකට පත්වන අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා අපි කිසිම කෙනෙකුට වචනයකින්වත් අපි හිංසාවක් පීඩාවක් කරන්න එපා. තවත් කෙනෙකුගේ ජීවිතයක් තොර කරන්න එපා. සතෙකුට සිව්පාවෙකුටවත් අපි කිසිදු ආකාරයක හිංසාවක් පීඩාවක් කරන්න එපා. ඔබ එවැනි සිතුවිල්ලක් ඇති කරගන්නවා යයි කියලා කියන්නේම ඔබේ ජීවිතයේ සිල්වත් වීමේ ගුණය ඉතාමත් මෙහෙලින් ඔබට යොමු වෙලා තිබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ග දේශනාවේදී පැහැදිලි කරන්න යෙදුණු සම්මා සංකප්පය ඔබේ චින්තනය වෙනස් කර ගැනීම තමයි මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන් අපි සිද්ධ කරන්න අවශ්‍ය වන්නේ. හේතුව මොකද? මේ ලෝකයේ තුළ ජීවත් වෙන විට බොහෝ වෙලාවට අපිට පේනවා අපි අපේ ජීවිතයට ලොකු ප්‍රියතාවක් දක්වනවා. දවසක් මල්ලිකා දේවියත් කොසල් රජතුමත් හොඳ සාකච්ඡාවක් සිදු කරනවා. ඒ සාකච්ඡාවේදී පැහැදිලි කරනවා මල්ලිකා දේවියගෙන් අහනවා කොසල් රජතුමා ඔබ මේ ලෝකයේ තුළ කාටද වැඩිපුරම ආදරය දක්වන්නේ කියලා. ඒ වෙලාවේදී මල්ලිකා දේවිය සඳහන් කරන්නේ මේ ලෝකයේ තුළ වැඩිපුරම ආදරය කරන්නේ තමන්ට කියලා කියනවා. මේක බුදුරජාණන් වහන්සේට යොමු කරනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ තුළ ජීවත් වන මිනිස්සු වැඩිපුරම ආදරය කරන්නේ තමන්ටමයි. ඒ නිසා අපි කොච්චර මොන දේවල් කිව්වත් මම මේ මුළු මහත් ලෝකයේටම මට වඩා ඔබට ආදරය කියලා කිව්වට එහෙත් අපි සාමාන්‍ය ලෝකයේ තුළ අපිට ආදරයක් දක්වනවා, ලිංගිකකමක් දක්වනවා. හැබැයි ඇත්ත තත්ත්වේ නම් යථාර්ථේ නම් තමන්ටවත් නැති ලෝකයක් තුළ මේ ජීවිතය ගත කරන්නේ. තමන්ටවත් අයිති නැති ලෝකයක් තුළ අපි අයිතිවාසිකම් කියනවා. පුත්තා මත්ති ධනං මත්ති තිබහලෝ වියඤ්ඤති. මට පුත්තු ඉන්නවා, දරුවෝ ඉන්නවා, ඒ වගේම තනතුරු තියෙනවා, නොයෙකුත් දේවල් කියලා මේ විදියට සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත් වන මනුෂ්‍යයා වෙහෙසකර තත්ත්වයකට පත් වෙනවා. හැබැයි මේ වෙහෙසකර තත්ත්වයකට පත් වෙන මිනිසුන්ට
තමන්ටවත් අයිති නැති ලෝකයක් තුළ තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඒ නිසා පින්වත්නි, ඊ타මත්ම අර්බුදකාරී, ඊ타මත්ම ව්‍යාකූල, ඊ타මත්ම පීඩාකාරී ලෝකයක් තුළ දවසක් තුළ තමයි අපට අපේ ජීවිතය ගත වෙන්නේ. මේ වෙසක් සමය කියලා කියන්නේ අපිට පේනවා අපේ ජීවිතය තුළ ආධ්‍යාත්මීය පෝෂණය කරන්න අවශ්‍ය කරන කාල පරිච්ඡේදයක්. මොනතරම් ලෝකයේ ගිනියරගෙන තිබුණත් අපි මේ නිවීමේ මඟ අපි සොයා ගන්නට අවශ්‍ය වෙනවා. අපි අන්ධකාරයේ තවදුරටත් යා යුතු වන්නේ නැහැ. අපි කල්පනාකාරීව තියෙනවා. අපේ ජීවිතයේ තුළ කාම සංකල්පවල තිබෙන යථා ස්වභාවය, ඒ වගේම අපේ ජීවිතය තුළ මෛත්‍රී සහගත ස්වභාවය, අවිහිංසා සහගත ස්වභාවය, මේ සියලුම දේවල් අපේ මානසික පරිවර්තනයක් ඇති කරගත්තොත් මා විශ්වාස කරනවා අපට අපේ ජීවිතය තුළ සනසමින් යුක්ත ජීවිතය ගත කරන්න පුළුවන්. මේ මුළු මහත් ලෝකයේම ඉන්න මිනිස්සු වෙනස් කරන්න උත්සාහ කරනවාට වඩා අපි උත්සාහ කළ යුතු වන්නේ තනි තනියෙන් අපේ ජීවිත වෙනස් කරගන්නට. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබේ ජීවිතය තුළ ඔබ කල්පනා කරගන්නට, ඔබ තනියෙන් වෙනස් වෙන්න, ලෝකේ වෙනස් කරන්නට යනවට වඩා ඔබ වෙනස් කර ගැනීම ඉතාමත් වටිනවා පින්වත්නි. එතනයි ජීවිතයේ මඟ තියෙන්නේ, නිවීමේ මඟ තියෙන්නේ. ඔබ සියලු දෙනාටම උතුම් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ දේශනාව සඳහා Tamanගේ පින්බර දායකත්වය ලබා දුන්නා කුවේට් රටේ රැකියාවේ නියුතු පී.ඩබ්ලිව් නිශාන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මියගිය මුල්ලේරියාව බාරෝන් තිලකානන්ද මාවතී විසූ එම්.එල්. නන්දාවතී මෑණියන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කම සිහිපත් කර පින් අනුමෝදන් කිරීම සහ නිවන් සුව පැතීමත්, පී.ඩබ්ලිව් ගුණපාල පියාණන් සහ පී.ඩබ්ලිව් නිමාලි නැගණියට පින් අනුමෝදන් කිරීම හා නිවන් සුව පැතීමත්, පී.ඩබ්ලිව් නදීජ නිලුපුල් සහ පී.ඩබ්ලිව් එසත් අනුසර පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, දරුවන් දෙදෙනාගේ අපල උපද්දර දුරු වීම සඳහා ආශිර්වාද කිරීමත්, සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ දේශනාව සඳහා Tamanගේ පින්බර දායකත්වය ලබා දුන්නේ කුවේට් රටේ රැකියාවේ නියුතු පී.ඩබ්ලිව් නිශාන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් මේ ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විද්‍යාශ්‍රී ජයශ්‍රී මහාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදෙන් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් උදා වේවා, කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවට දායකත්වයේ දරපු පින්වත්ගේ පරම්පරානුගත මිය ගිහිලා ඉන්න සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලා ඉන්න සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ අපවත් වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාම තුන් නිවනින් සැනසීම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබේසනාදී සිල් මල්පේ සාකි මහේසාක්‍ය දෙවියන්ටත් මියගිය සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.